යුද ක්‍රියා සඳහා ළමයින් යොදා ගැනීම පිළිබඳ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කෙරේ. බත්තර මුල්ලේ රාජ්‍ය බැංකුවක් කොල්ල කෑමට පැමිණි පිරිසක් හා පොලිසිය අතර ගැටුමකින් සැකකරුවෙකු මරුට. බැට්බදු වංචාවේ වීතිකරුවෝ අධිකරණය හමුවේ ප්‍රකාශ ලබා දෙති. සිරියානු රාජ්‍යයට රට පාලනය කර ගැනීමට නොහැකි වෙතයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරය ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර දුන් බෙහෙවින් සාර්ථක සංචාරයක් වූ බව ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා පවසයි. කොළඹ ජනාධිපති කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. බ්‍රිතාන්‍ය රජය විසින් එතුමාට සපයලා තිබුණු ආරක්ෂාව අති ඉහළම තත්වයේ ආරක්ෂාවක්. ඒ කියන්නේ ඒකට උදාහරණය මෙන්න මේකයි. මේ හැම ස්ථානයකටම යන්නට ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, රාජ්‍ය ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාම බස් රථයකින් තමයි ගෙනිච්චේ. නමුත් මහරජිනත් අධිකරු ජනාධිපතිතුමාත් තමන්ගේ මෝටර රථ වලින් තමයි මේ ස්ථානයට ළඟා වුණේ. ඒ අධිකරු ජනාධිපතිතුමාට හැම අවස්ථාවකදීම ඒ පහසුකම බ්‍රිතාන්‍ය රජය සපයලා තිබුණා. විතරක් නෙමෙයි ඉහළම පෙළේ ආරක්ෂක රැකවලුන් තමයි සපයලා තිබුණේ. එතුමාට වෙඩින්නවාදීන රාතය ලබා දීලා තිබුණේ බ්‍රිතාන්‍ය රජයෙන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ ගැන අපි බ්‍රිතාන්‍ය රජයට ස්තුතිවන්ත වෙන්න ඕන මේ සංචාරය සාර්ථක කරගන්නට අවස්ථාව ලබා දුන්නාට. Certain percentage very vocal, very intransigent, who will always ජනාධිපතිතුමා සහභාගී වූ ප්‍රධානතම අවස්ථා 7න් 6ක්ම බෙහෙවින් සාර්ථක වූ බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා පැවසීය. කොටිහිතවාදීන්ගේ උද්ඝෝෂණයක් හමුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික කවුන්සිලයේ ඇමතීමේ අවස්ථාව අවලංගු කෙරින. බ්‍රිතාන්‍ය තුල උද්ඝෝෂණ නතර කිරීමේ හැකියාවක් එරට අගමැතිට මහරජනට හෝ අන් කිසිවෙකුට නොමැති බව මහ ලේකම්වරයා පැවසීය. ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය මනාව අවබෝධ කරගෙන සිටී. එය කොටිහිතවාදීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ එරට උභය මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධාන පෙළේ නියෝජිතයන් පිරිසක් සමගද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්විය. රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡා කිරීමට ලැබීම තමන් බෙහෙවින් සතුටු වන බව බ්‍රිතාන්‍ය නායකයන් තමන්ට දැනුම් දුන් බව ක්‍රිස් නෝනිස් මහතා කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්කුණවර්ධන, විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර යන මහතුරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. After 28 years of bitter conflict, we finally achieved peace in our country. බත්තර මුල්ලේ රාජ්‍ය බැංකුවක් කොල්ල කෑමට පැමිණි පිරිසක් හා පොලිසිය අතර අද අලුයම ඇති වූ ගැටුමකින් සැකකරුවෙක් මිය යයි. තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. බැංකුව තුළ කිහිප දෙනෙක් සිටින බවට මාර්ගයේ ගමන් කළ පිරිසක් දැක තිබේ. මේ පිළිබඳ විමසිලිමත් වීමේදී නවතා තිබූ ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක් පලා ගොස් ඇත. ත්‍රිවිල් දෙකක් අපි ත්‍රිවිල් දෙකක් ආවේ. ඒ එන ගමන් මෙතන ත්‍රිවිල් නතර කරලා තියෙනවා දැක්කා. ත්‍රිවිල් එක රේස් කර තිබ්බා ක්ලාස් වල සද්දයක් කරනවා. ඒකට අපි බැලුවා මේවත් බාදි බැංකුවේ ක්ලාස් එකක් කරන්න නැද්ද කියලා හිතුවා නිකන්. අපි අතන යූ ටර්න් ගහලා අපි මෙතෙන් මෙහාට ඇවිල්ලා බැලුවා. බලද්දි මෙතන එක්කෙනෙක් හිටියේ ඌ ඉතිය ගාම අල්ලගත්තා. අල්ලගෙන ඉවරලා උඩ දෙකක් ගහලා වෙල්ලා ත්‍රිවිල් එකට දාගත්තා. ඒතකොට අපි අනිත් ඉස්සර ත්‍රිවිල් එක ගියා පොලිසියට. පොලිසියට ගිහලා යද්දි පොලිසිය මගේ ඉස්සර පොලිසියෙන් ඉඳලා රෝඩ් බ්ලොක් කරා. ඒ පොලිසියට කිව්වා. ඉතින් පොලිසියෙන් ආවා. ඊට පොලිසියට බාර දුන්නා අපි. පොලිස් නිලධාරීන් බැංකුව පරීක්ෂා කිරීමේදී තවත් පුද්ගලයෙක් එහි සිට ග්‍රේනේඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම අවස්ථාවේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සැකකරු තුවාල ලැබිය. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් තිබේ. ස්වයංක්‍රීයව මුදල් යන්ත්‍රය හෝ බැංකුවේ සේප්පුව හෝ කඩා මුදල් පැහැර ගැනීමට මෙම පිරිස පැමිණ ඇති බව පොලිසිය සැක කරයි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. ජනතාවගේ විමසිලිමත් බව හේතුවෙන් අපරාධය වළක්වා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. රට නිවැරදි දිශාවට ගමන් කරමින් තිබෙන බව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්කිත නාහිමියෝ පවසති. ඊට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කරති. අස්ගිරි මහ විහාරයට වසර 700ක් සපිරීම නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයේදී මහානාහිමියෝ මේ බව පැවසූහ. දැන් මහානායක කියලා කියන මම බොහොම පොඩි ඒ තරම් මට උගත්කමක් නැහැ. නමුත් මට තේරෙනවා අද රට
එදා තිබුණු තත්ත්වයට වඩා 100% කියන්න බෑ 60% අද හොඳ පැත්තට වැටලා තිබුණා. මොකද මේ මුළු ලංකාව පුරාම ඇවිදිනවා. ලංකාව පුරාම ඇවිදින නිසා මට පේනවා අද මේ ලංකාවේ ඇති වෙලා තිබෙන දියුණුව. ඒ නිසා ඒ දියුණුව කරගෙන යාමට හැමදෙනාම එක්කහ වුණොත් තමයි අපිට බොහොම ඉක්මනට මේ රට දියුණු ගන්න පුළුවන්. අපි මෙතන වාද ભેද වෙලා පක්ෂ අනුපක්ෂ තව දියුණු වැඩි කරගෙන ගියොත් කවදාකවත් මේ රට නැග්ගන්න පුළුවන්කමක් නැහැ. අපි හැමදෙනාම ජාතියක් හැටියට සිංහල හෝ මුස්ලිම් හෝ දෙමළ හෝ සියලුම දාතින් අපි එක්කහුව වෙලා අපේ එකම රට මේක කියන චේතනාවෙන් මේ රට දියුණු කරගන්න පුළුවන් නම් අපට අවුරුදු 3-4කින් ලෝකේ ඉතාම වාසනාවන්ත තත්ත්වයකට පත් වෙන්න පුළුවන් වෙයි කියන එක මේ පුංචි මුලින් මම නම් වටහාගෙන තියෙනවා. දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් දිවයිනට පැමිණෙති. ඊයේ පැමිණි පිරිසට සමාජිකයෝ 66 දෙනෙක් අයත් වූහ. 1990 දී ත්‍රස්තවාදී තර්ජනවලට බියෙන් මුහුදු මාර්ගයෙන් මේ පිරිස දකුණු ඉන්දියාවට පලා ගොස් තිබේ. වර්තමානයේ උතුරු නැගෙනහිර පළාත්වල පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බව ඔවුහු පැවසූහ. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මේ සඳහා පහසුකම් සැලසීය. එම පිරිස වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදු වී ඇති බව අප වාර්තාකරුවන් පවසයි. හම්බන්තොට රන්න, මාතර පොල්හෙන් හා මීරිගම ප්‍රදේශයට සුළං තත්වය බලපා තිබේ. මෝසම් සුළං ප්‍රවාහය හෝ යටි සුළං ප්‍රවාහය සක්‍රිය වීම නිසා මේ තත්වය ඇති වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ලබන සැප්තැම්බර් මාස දක්වා වරින් වර මෙවැනි සුළං ප්‍රවාහ ඇති විය හැක. දිවයිනේ ඕනෑම ස්ථානයක කෙටි කාලයක් තුළ මෙවැනි සුළං ප්‍රවාහ ඇති විය හැකිය. එහෙත් ඉන් දැඩි බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මාතර පොල්හේන යටියන හා කෝට්ටවත ප්‍රදේශයට ඊයේ සවස ඇති වූ දැඩි සුළං තත්වයෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ. පොල්හේන ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතන 4කට හා නිවාස 5කට හානි සිදුවිය. කෝට්ටවත හා කඩවැද්දුව ප්‍රදේශවල නිවාස 28කටද හානි සිදුව තිබේ. මේ පිළිබඳ තොරතුරු රැස්කොට හානි සිදු වූ පුද්ගලයන්ට සහන සැලසීමට පියවර ගන්නා බව මාතර දිස්ත්‍රික් ලේකම් WKK අතුකෝරාල මහත්මිය පැවසුවාය. හම්බන්තොට රන්න ප්‍රදේශයටද ඊයේ රාත්‍රී 10:30ට පමණ දැඩි සුළං තත්වයක් බලපා තිබේ. ඉන් නිවාස 25කට හානි සිදු වී ඇතැයි අප වාර්තාකරු පවසයි. දකුණු කහඳාව විද්‍යාලයේ ගොඩනැගිල්ලකට හානි සිදුව තිබේ. ගස් කඩා වැටීම හේතුවෙන් අතුරු මාර්ග කිහිපයක වාහන ධාවනයට බාධා පැමිණියේය. මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් කඩා වැටී තිබූ ගස් ඉවත් කෙරිණ. අද පෙරවරු 3:30ට පමණ මීරිගම නගරයටද දැඩි සුළං තත්වයක් බලපා ඇති බව අප වාර්තාකරු පවසයි. නගරයේ කඩසාප්පු රජයේ කාර්යාලය ඇතුළු ගොඩනැගිලි කිහිපයකටද හානි සිදුව තිබේ. නිවාස 100කට පමණ සුළු හානි සිදුව තිබේ. විදුලිය සැපයුම්ද අඩාල වී ඇතැයි අප වාර්තාකරු පවසයි. මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නයිජීරියානු ජාතිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනීති. මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නයිජීරියානු ජාතික අමුසැමියෝලක් හා තවත් තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට පත් වූහ. 2011 වසරේදී මෙරටට පැමිණ ඇති ඔවුන් වළංගු වීසා නොමැතිව නීති විරෝධී ලෙස මීගමුවේ රැඳී සිටමින් මත්කුඩු ජාවාරම සිදු කර තිබේ. ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 300ක් හා කොකේන් ග්‍රෑම් 44ක්ද ගුවන් ගමන් බලපත්‍රය හා ජංගම දුරකථන කිහිපයක්ද පොලිස් භාරයට ගැනින. මද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට තැපැල් මාර්ගයෙන් මෙරටට ගෙන්වා තිබේ. මේ පිරිස නයිජීරියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට අන්තර්ජාතිකව මද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පවසයි. වැඩිදුර විමර්ශන පොලිස් මද්‍රව්‍ය නාශක අංශය මගින් සිදු කෙරේ.
විරාමයකින් අනතුරුව තවත් දේශීය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. දිනන්න මට ඕන දේ මාළඟ මට ඕන දේ දිනුමත් අද මා අතේ මාළඟ මට ඕන දේ දිනලා සවි මට ගෙනෙන්න මාළඟ මට ඕන දේ සිතුවොත් සෑම ජය ලබන්න මගේ දරුවන් මිසකෙන් දිනවන පෝෂණයක් විශ්වාසයක් ගෙනදීම මගේ වගකීමයි. වැදගත් පෝෂ්‍ය පදාර්ථ 22කින් එන ඇංක උසස්ම තත්ත්වය සහතික කර මගේ දරුවන්ට. ඇංක නිසැක පෝෂණය. අපේ ජීවිත මොනතරම් කාර්යබහුලද කියනවා නම් ඇත්තටම අපි නිදහසේ ඉන්නේ සතියන්ත විතරයි. ඉතින් බැංකුවට යන්න වෙලාවක් කොහෙන්ද? ඕනම වෙලාවක. කොමර්ෂල් බැංකුව සැමදා ඔබ සමීපයෙන්මයි. පුළුල් ශාඛා ජාලය සහ ATM ජාලය ඔස්සේ හෝ අපගේ ඔන්ලයින් බැංකිං, මොබයිල් බැංකිං, සුපර්මාකට් බැංකිං, නිවාඩු දින බැංකු සේවා ඇතුළු සේවා රැසක් ඔස්සේ අප සමග නිතරම ගනුදෙනු කරන්න. කොමර්ෂල් බැංකුව හැම මොහොතකම අපි ඔබ ළඟින්මයි. කිරිසිහින සුවඳ තවරා ඔබ සිනාසුනා මම සිනාසුනා හැමදාකම මා පැතුවේ සතුටයි ඔබගේ දුවගේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ජීවිත රක්ෂණයක්. ලෝකයේ ඕනෑම රටකින් මනික්‍රෑම් කොයින්ස්ටාර් රියා මගින් එවන මුදල් දිවයින පුරා සම්පත් බැංකු ශාඛා හරහා සැනෙකින් ඔබ අතට තෝරාගත් ශාඛා සත්‍යන්තයට විවෘතයි. සම්පත් ඊරෙමිටන්ස් එතෙරින් සෙනෙහස සැනෙකින් මෙතරට. වාසනාවේ නවතම හැඩය ජයෝදා කෝටියෙන් ඇරපෙන ජයමල්ල සමග මුදල් කන්දරාවක්. ඉතිරි කිරීමේ ගිණුම් වලටත් 10%ක්. දැන් ඉතිරි කිරීමේ ගිණුම් වලටත් වැඩිම වැඩි 10% පොලියක් ගෙවන බැංකුව NDB. NDB බැංකුව. උදා ඉරෙන් රටට පිපෙන සාමයේ මල් වාසනා යස ඉසුරින් පිරි නවලොව වෙත රටම තනන වාසනා ඔබ දිනවා රට දිනවන ශනිදා වාසනා පායන හිරමින් විශ්වාසයි. ශනිදා වාසනාව සංවර්ධන ලොතරැයි මණ්ඩලය. තවත් දේශීයතුවත් කීපයක්. 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පරම විකාශන අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු බැවින් ක්‍රීඩා උළෙල හා ඊට අදාළ සියලු පූර්ව ප්‍රචාර සිරස මාධ්‍ය ජාලයෙන් ප්‍රචාරය කිරීම අත්හිටුවමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ. නඩුව අද යලි කැඳ වූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරින. දෙපාර්ශවයේ ලිඛිත සාක්ෂි සටහන් කර ගැනීමද සිදු විය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මැයි 17 වෙනිදා කොළඹ වාණිජ්‍ය මහාධිකරණයට ගොනු කළ පැමිණිල්ලෙන් ආසියා ශාන්තිකර විකාශන සංගමයේ එහි මහලේකම් ජාවෙඩ් මොටාගි සහ සංගමේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෝන් බාටන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබින. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහන් සමරනායක සහ ආසියා ශාන්තිකර විකාශන සංගමයේ මහලේකම් ජාවෙඩ් මොටාගි යන මහත්වරුන් 2011 දෙසැම්බර් මාස 7 සන් කළ කිවිසුමට අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට 2012 ඔලිම්පික් විකාශයේ පරම අයිතිය හිමිව තිබූ බව පැමිණිල්ලේ නීතිඥයෝ පෙන්වා දුන්නා. ගිවිසුම 2012 දෙසැම්බර් 31 දක්වා වළංගු වේ. වෙනත් කිසිදු නාලිකාවකට ශ්‍රී ලංකාව තුළ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විකාශය කිරීමට නොහැකි බව ගිවිසුමේ පැහැදිලිව දක්වා ඇත. කරුණ විමසා බැලූ විනිසුරුවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ගිවිසුමකින් සුවිශේෂී අයිතියක් පවරා ඇති අවස්ථාවක වෙනත් පාර්ශ්වයක් මැදිහත් වීම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දුන්නේය. එමගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කීර්ති නාමයට හානි වන අතර වාණිජ්‍ය වශයෙන් පාඩුවක් සිදුවන බව සැලකිල්ලට ගත් විනිසුරුවරයා ආසියා ශාන්තිකර විකාශන සංගමයට වාහන නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙවැනි නියෝගයක් නිකුත් කර තිබියදී සිරස මාධ්‍ය ජාලයේ තවදුරටත් ඔලිම්පික් විකාශය සම්බන්ධයෙන් ප්‍රචාරයෙහි නිරත විය. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිරස මාධ්‍ය ජාලයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් කොළඹ වාණිජ්‍ය මහාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම මැයි මාස 23 වෙනිදා විභාගයට ගැනින. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ආසියා ශාන්තිකර විකාශන සංගමයේ හෙවත් ABU ආයතනයේ නිශ්චිත ගිවිසුමක් මගින් 2012 ඔලිම්පික් විකාශන අයිතිය පවරා ඇති බව පිළිගත් වාණිජ්‍ය මහාධිකරණයේ සිරස මාධ්‍ය ජාලයට මේ වසරේ ඔලිම්පික් කුලලේ රූපවාහිනී විකාශයට අදාළ සියලු ප්‍රචාරක වැඩසටහන් අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කළේය. පසුව මෙම නඩුව 6 වෙනිදා යලි විභාගයට ගැනින.
එහිදී ආසියා ශාන්තිකර විකාශන සංගමයේ පනවා තිබූ වාහන නියෝගය සහ ක්‍රීඩා උළෙල සහ ඊට අදාළ සියලු පූර්ව ප්‍රචාර MTV MBC මාධ්‍ය ජාලයේ ප්‍රචාර කිරීම අත්හිටුවමින් පනවා තිබූ වාහන නියෝගයද දීර්ඝ කරන ලදී. කොළඹ වාණිජ මහාධිකරණ බිනිසුරු ගාමිණී අමරසේකර මහතා අද යලි නඩුව කැඳවූ අවස්ථාවේ ආසියා ශාන්තිකර විකාශන සංගමයට ලබන 18 වෙනිදා ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර සිරස මාධ්‍ය ජාලයට එරෙහිව පනවා තිබූ වාහන නියෝගය ලබන 29 වෙනිදා දක්වා දීර්ඝ කළේය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා පෙනී සිටියේය. ළමයින් යුද මෙහෙයුම් සඳහා යොදා ගැනීමේ රටවල අපකීර්තිමත් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් යොදා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ අපකීර්තිමත් ලැයිස්තුවට ඇතුළත් කොට තිබිනා. ඒ අවසන් කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත රජය නිසි පියවරගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව හා නේපාලය යන රටවල් අපකීර්තිමත් ලැයිස්තුවෙන් ඉවත් කළ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. ආරක්ෂක මණ්ඩලය සඳහන් කරන පරිදි රටවල් 23ක් එම ලැයිස්තුවට ඇතුළත් කොට තිබින. 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාවේ ළමා සොල්දාදුවන් පිළිබඳ ප්‍රශ්නය අවසන් බව මහලේකම්වරයාගේ වාර්තාව සඳහන් කරයි. ඉකුත් සතියේ ආරක්ෂක මණ්ඩලය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තානාපති මේජර් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා රජය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළේය. කොටි සංවිධානයේ ග්‍රහණයෙන් මුදාගත් ළමා සොල්දාදුවන් දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පුනරුත්ථාපනය කොට යලි ඔවුන්ගේ පවුල් සමග සම්බන්ධ කොට ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළේය. ඔවුන්ට යලි නිදහස මෙන්ම අධ්‍යාපන වරම්ද ලැබී ඇතැයි ඔහු පැවසීය. එම නිසා ශ්‍රී ලංකාව ළමා සොල්දාදුවන් පිළිබඳ අපකීර්ති ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස තානාපති ශවින්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියේය. දැඩි නියඟය හේතුවෙන් කැපිතිගොල්ලෑව ප්‍රදේශවාසීහු උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටිති. නල ජලයේද භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින බව අප වාර්තාකරුවෝ පවසයි. මේ හේතුවෙන් ජනතාව ස්වභාවික ජල උල්පත් වලින් සිය පානීය ජල අවශ්‍යතාව සපුරා ගනිති. කැපිතිගොල්ලෑව උල්පත, සිංහයා උල්පත, ගෝනමරියා උල්පත යන ස්වභාවික ජල උල්පත් කරා දිනකට දසදහසකට අධික පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසයි. ඕනෑම නියඟයකදී ජලය නොඅඩුව ලබා ගැනීමේ හැකියාව මේ ස්වභාවික ජල උල්පත්වල විශේෂත්වයයි. අධික ලෙස ජලය ලබා ගැනීම හේතුවෙන් ජල උල්පත්ද සිඳී යමින් පවතී. මේ වන විට කැපිතිගොල්ලෑව ප්‍රදේශයේ ලිං ජලය බොහෝ සෙයින් අඩු වී ඇත. සාරධර්ම වලින් සපිරි ගුණකරුක සමාජයක් උදෙසා පුණ්‍යග්‍රාම වැඩසටහන ආරම්භේ. ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා එය මෙහෙයවයි. වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය පදනම් කර ගනිමින් ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා තාරුණ්‍යයේ වගකීම අවබෝධ කර දීම මෙහි ඉලක්කයයි. විහාරස්ථාන කේන්ද්‍ර කොට පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ වැඩමුළු සංවිධානය කෙරේ. දහම් පාසල් ගුරුවරු, සිසුහු, දෙමාපියෝ හා දායකයෝ ඊට සහභාගී කර ගැනිති. මව්ගුණ සම්භාවනාව වර්තමානයේදී බෞද්ධයන් මුහුණ දෙන අභියෝග හා ආධ්‍යාත්මික රසවින්දනය පිළිබඳ වැඩසටහන ඊට ඇතුළත්ය. වැඩසටහනට සම්බන්ධ විහාරස්ථානවලට රුපියල් 75000ක ආධාර මුදලක් පිරිනැමේ. දිවුලපිටිය හා මීරිගම ප්‍රදේශවලින් එය ආරම්භ කෙරින. මේ වසර තුල දිවයින පුරා වැඩමුළු පැවැත්වීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය පියවරගෙන තිබේ. ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙති. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩසටහන ක්‍රියාත්මක කරයි. ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳව වෙළඳ ප්‍රජාව රාජ්‍ය හා පෞද්ගලික අංශ මෙන්ම පොලිස් නිලධාරීන්ද දැනුවත් කෙරේ. එහි පළමු වැඩසටහන හැටන් දික්කෝය නගරශාලාවේදී ඊයේ පැවැත්වින. මුදල් නෝට්ටු භාවිතය මෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලැබුණු විට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කෙරින. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන මුදල් නෝට්ටු නිවැරදිව පරිහරණය කිරීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දෙන ලදී. මහ බැංකුවේ නිලධාරීහු පිරිසක් වැඩසටහන මෙහෙය වූහ. චීන ආබාධිත කලාකරුවන් පිරිසක් ඉදිරිපත් කරන මගේ සිහිනේ සංස්කෘතික ප්‍රසංගය ආරම්භේ. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී එය ඊයේ ආරම්භ කෙරින. ප්‍රසංගය හෙට අවසන් වේ.
ආපාදිත චීන රංගන ශිල්පීහු 39 දෙනෙක් ප්‍රසංගයට දායක වෙති. බෝධිසත්ව රංගනය ඇතුළු චීන සංස්කෘතිකාංග රැසක් ඊට අයත්ය. රටවල් රැසක දර්ශන වාර 150කට අධික සංඛ්‍යාවක් ප්‍රසංගය පවත්වා තිබේ. ආරම්භක ප්‍රසංගයට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විමල් රූපසිංහ මහතා ද එක් විය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසංගය සංවිධානය කරයි. හොරෝපතානේ ඉදිකළ ඩිපෝ සංකීර්ණය විවෘත කෙරේ. වසර 7කට පෙර ඉදිකිරීම ආරම්භ කෙරුණද ප්‍රතිපාදන හිඟකමින් එය ඇන හිට තිබින. අනුරාධපුර දැයට කිරුළ වැඩසටහනට සමගාමීව හොරෝපතාන ඩිපෝ ඉදිකර තිබේ. එය නව ගොඩනැගිලි 6කින් යුත් අංග සම්පූර්ණ ඩිපෝ සංකීර්ණයකි. රුපියල් 3 කෝටි 50 ලක්ෂයක් ඊට වැය කෙරින. දුරගමන් හා ග්‍රාමීය ප්‍රවාහන සේවා රසක් හොරෝපතාන ඩිපෝ වෙන්න ආරම්භේ. 296 දෙනෙක් මෙහි සේවය කරති. දිනක ආදායම රුපියල් ලක්ෂ 6කි. දෛනික ගමන් වාර සඳහා බස් රථ 34ක් යොදවා තිබේ. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඩිපෝ සංකීර්ණය ඊයේ විවෘත කෙරිණ. අමාත්‍ය සෙම් චන්ද්‍රසේන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂි වෙල්ගම යන මහතුරුද මේ අවස්ථාවට එක්වූහ. රක්වාන වෙත්තිලකන්ද විදුලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරේ. වැය කෙරුණු මුදල රුපියල් 2 කෝටි 10 ලක්ෂයකි. විදුලි මුල් ලංකා වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ. පවුල් 301කට මෙමගින් සෙත සැලසේ. නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් සොයිසා යන මහතුරුද මේ අවස්ථාවට එක්වූහ. යටියන්තොට මහවිල වරකාකොඩ විදුහලේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරේ. වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 20කි. සබරගොම් පළාත් සභාව ඊට ප්‍රතිපාදන සැපයීය. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් ගොඩනැගිල්ල විවෘත කෙරිණ. රුපියල් කෝටි 24කට අධික වැට්පදු වංචා සිද්ධියට සම්බන්ධ විත්තිකරුවෝ අධිකරණය හමුවේ ප්‍රකාශ ලබා දීම ආරම්භති. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හා ව්‍යාපාරිකයන් 5 දෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කර ඇත. විත්තිකරුවන් වැට්පදු වංචාවක් කළ බවට චෝදනා කරන නීතිපතිවරයා අදාළ සාක්ෂිද අධිකරණයට ඉදිරිපත් කළේය. නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේ විත්තිකරුවෝ තම ප්‍රකාශ ලබා දුන්හ. අනතුරුව වැඩිදුර ප්‍රකාශ ලබා දීම ලබන 15 වැනි දින දක්වා කල් දැමිය. එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා නියෝග කළේය. ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසු රණවිරුවන් අනුස්මරණය කෙරේ. විදුහලේ ආදි සිසු රණවිරුවෝ 34 දෙනෙක් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූහ. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල අද පැවැත්වින. විද්‍යාලීය 99 වැනි ආදි ශිෂ්‍ය කණ්ඩායම එය සංවිධානය කළේය. එය මෙවර පැවැත්වුණේ 17 වැනි වරටයි. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවයේ නියුතු රණවිරුවන්ද මෙහිදී අගැයීමට ලක් කෙරිණ. 2008 වසරේ පෙබරවාරි මාස 3 වැනි දින කොටුව දුම්රිය ස්ථානයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු වූ ඩී.එස්. සේනානායක විදුහලේ පාසල් සිසුහුද මෙහිදී සිහිපත් කළහ. විදුහලේ රණවිරු ස්මාරකයේ අභ්‍යාස පැවති සමරුම් උත්සවයට විදුහල්පති ඩී.එම්.කේ දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. විදේශ සහ ක්‍රීඩා පුවත් මේ විරාමයෙන් පසු බලාපොරොත්තු වන්න. ලෝකයේ ඕනෑම රටකින් මනික්‍රෑම් කොයින්ස්ටාර් රියා මගින් එවන මුදල් දිවයින පුරා සම්පත් බැංකු ශාඛා හරහා සැනෙකින් ඔබ අතට තෝරාගත් ශාඛා සතියන්තයට විවෘතයි. සම්පත් ඊ-රෙමිටන්ස් එතෙරින් සෙනෙහස සැනෙකින් මෙතරට. මේ බදාදා ජාතික සම්පත සුපිරි ත්‍යාගය රුපියල් ලක්ෂ 56යි. ජීවිතය දිනවන ජාතික සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය. සැඳෑ අහසයි උදාතරුවයි අලුත් ලොවකට මග එයාදේ හිතට නිදහස සතුට සැම අත